වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යලි යලිත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්තක නිහිර ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ මම තිලිනි නදීෂා රණසිංහ ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දින 52කට පසු රට යලි යථාවත් කිරීම අද සිට දුම්රියවල මගින් අඩුවේ බස් ප්‍රමාණවත් නැතැයි මගීන්ගෙන් චෝදනා. කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු තත්පර 38කට සීමා වේ. නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූලයි අධිකරණයෙන් තීන්දුවක්. අද දවසේ පොදුවතයි මුල්ම අවධානය. දවසේ පුවත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණද රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් විශාල පිරිසක් කොළඹ ඇතුළු ඒ නගරවල පිහිටි සිය සේවා ස්ථාන වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. මෙලෙස රට යථාවත් කිරීම සිදු කෙරෙන්නේ දින 52කට පසුවයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් දින 52කට පසු රට යලි පණ ගැන්වීම අද දවසේදී සනිටුවන්නනවා. ඒ අනුව මෙතෙක් කල හුදෙකලාව දිස්සූ කොළඹ නගරය අද කාර්යබහුල ස්වභාවයක් උසුලන්නේ කොළඹ නගරයට සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා පැමිණි පෞද්ගලික සහ රාජ්‍යාංශීය සේවකයන් හේතුවෙන්. ජන ජීවිතයේ යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ජනතාව මෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයන්ද පැමිණි අතර ඔවුන් ඒ ආයතනවලට ඇතුළත් කර තිබුණේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්. කෙසේ වෙතත් ගුණසිංහපුර ලංගම බස් නැවතුම වෙත සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දෑත් සෝදා ගැනීම ඇතුළු සෞඛ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් පියවරගෙන තිබුණා. මේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොලේ අද දක්නට ලැබුණු තත්ත්වයයි. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් අද රාජකාරිය සඳහා කැඳවා තිබුණද ඇතැම් ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබුණු බවට මගින් චෝදනා කළා. සෙනක මෙතන බලාගෙන ඉන්නවා. එහෙන් කෝල් කරන මැසේජ් එවන වැඩට එන්න කියලා මෙහෙන් බස් දෙන්නේ නැහැ. කිසිම බස් එකක් නැහැ කොළඹට යන්න. CTBත් නැහැ ප්‍රයිවට් උත් නැහැ. බස් නැති හින්දා අපි මිනිස්සු ඔක්කොම එකතු වෙලා බස් දෙකක් කතා කරගත්තා. තාම මිනිස්සු ඉන්නවා ස්ටෑන්ඩ් එකේ. ඒ එකතු කරගත්ත මිනිස්සුන්ටත් අයිත් පොලිසිය ගාව පැය භාගයක් හිටියේ. පාර හයිවේ එක ගාව පැයක් හිටියා. එහෙම ඉඳලත් අයිත් මාර්ගස්ථට කතා කරාම මාර්ගස්ථකෙන් කියනවා CTB එකට විතරලු අවසර දීලා තියෙනවා. ගාමිට තිබිලත් අය අපි යවන්නේ නැත්නම් හයර එකටවත්. බස් එකේ 6 ක්‍රමයට වාඩි කරලා වැඩිපුර මගින් රගෙන ගෙනත් නැහැ. සේරොන්ගම කැමැත්තෙන් තමයි යන්න මේව කරේ. වාකාරය අපිට සාධාරණයක් මේ තියෙනවා. බස්වල ප්‍රමාදයක් තමයි ඒකට තියෙන්නේ. නැත්නම් මේ ක්‍රමයක් දැන් තියෙනවා. එනකොට බස් කොහොමද මම බලවත් තියෙන්නේ තේයිය. මම තියෙන දෙයට සමහරක් කරලා අඩුයි. අපද එහෙම තිබ්බොත් මිනිස්සු ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළ කළේ මෙවැනි අදහසක්.
සමහර තැන්වල අඩුපාඩු වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ සේවකීනුත් එන්න උනේ අද උදේ ඇඳිරි නීතිය ඉවත් වුණාට පස්සේ. පස් ගමනාගමනයේදී යම් අඩුපාඩු වෙලා තියෙනවා. අපි ඒවත් ඉදිරි දිනවල නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්නවා. අපි බස් සංගම්, කාර්යාල ප්‍රවාහන සේවා, ත්‍රිවීල් මේ සියලුම දෙනා හෙට උදේ කැඳවල තියෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා සෞඛ්‍ය උපදෙසුත් අනුව යම් සහනයක් ලබා දීමට හැකියාවක් තියෙනවද කියන එක පිළිබඳව අපි අවසාන තීන්දුවක් හෙට දිනේ ගන්න බලාපොරොත්තු වෙනවා. විශාල සංඛ්‍යාවක් වාහන පාරට ඇවිල්ලා තිබුණා. ඒ ගමන් බිමන් වලට රැකියාවට ආපු අයට අමතරව තවත් පිරිසක් මේවා උල්ලංඝනය කරමින් පාරට පැමිණලා තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වාහන පොලිසිය භාරයට අපි ගත්තා. ඒවා අධිකරණයට ඉදිරිපත් කරලා ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරගන්නවා. එතෙක් එම වාහන පොලිස් භාරයේ තබා ගන්න. පිට පළාත්වල සිට දුම්රියෙන් කොළඹට පැමිණීම සඳහා මගින් විශාල පිරිසක් ඉල්ලුම් කර තිබුණද ඉන් හරි අඩකට ආසන්න පිරිසක් එම පහසුකම් ලබාගෙන නොතිබූ බව වාර්තා වනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මගීන්ට දුම්රිය ස්ථාන වෙත පැමිණීමට මතුව තිබූ ප්‍රවාහන අපහසුතාවයි. හලාවත සිට පැමිණි දුම්රියේ මගීන් 8 දෙනෙකුත් බෙලියත්තේ සිට ගමන් ආරම්භ කළ දුම්රියේ එක් මගියෙකු මෙන්ම මීරිගමින් පැමිණි දුම්රියෙන් මගීන් 35 දෙනෙකු ලෙස දුම්රිය රැසකම පැමිණ තිබුණේ ඉතා සුළු පිරිසක් පමණයි. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. ඒකට හේතු වුණේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට පැමිණීමට අදාළ ආසන වෙන්කිරීමේ කාර්ය ඉෂ්ට කරගන්න බැරි වෙලා අදාළ කෙටිපණියට SMS එක ඊයේ හවස 6 වෙනකොටත් යවා ගන්න බැරි වුණා දුම්රිය දෙපාර්තමේන්තුවට. සමහර මගීන්ට ගමනාන්තය කොහෙද කියලා දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබ්බේ නැහැ. ඒක තුල මගීන් බොහෝ පිරිසක් අද දුම්රිය ස්ථානවලට පැමිණිලා දුම්රියන් අහිමි කරගෙන ගෙදර යන්න සිද්ධ වුණා. අද දිනේ කොළඹට පැමිණි මගීන් දුම්රිය ස්ථානවලින් පිටතට යාමේදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමටද පියවර ගැනුණා. මේ අතර රාජකාරී අවසන් කර සිය නිවෙස් කරා යන සේවකයන් වෙනුවෙන්ද අද පස්වරුවේ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරුණේ මෙලෙසයි. දක්ෂිණ දිව්‍යගී මාර්ගයේ අද දහවනේ වූ වාහන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි. අද දිනේ කොළඹ නගරයේ පිහිටුවා තිබූ මාර්ග බාධක රැසක් ඉවත් කර තිබුණද ඇතැම් ස්ථානවල ආරක්ෂක අංශ විසින් රථවාහන පරීක්ෂා කරන ආකාරය දක්නට ලැබුණා. ඇඳරි නීතිය ක්‍රියාත්මක වූද කොළඹ නගරයේ ආශ්‍රිත ඇතැම් ස්ථානවල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටින ආකාරයද අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. මෙහිදී ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. පිටකොටුව මැනින් වෙළඳපොළේද අද පෙරවරුවේ සිට පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් සමාජ දුරස්ථ භාවය රැකීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. මාස දෙකකට ආසන්න කාලයක් පැවති නිරෝධායන රෙගුලාසි සහ සංචරණ සීමා යම් තරමකින් ලිහිල් කිරීමත් සමග ගම්පහ නගරයත් අද දවසේදී ජනාකීර්ණ තත්ත්වයක් දක්නට ලැබුණා. Tamanගේ දෛනික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා ගම්පහ නගරයට පිවිසෙන ජනතාව සියලු දෙනාම මුව ආවරණ පළඳෙමින් ඒ වගේම තමයි මීටරයක පරතරය ආරක්ෂා කරගනිමින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ආකාරයකුත් අපට නිරීක්ෂණය කරන්නට හැකි වුණා. මීට පෙර අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණා. ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍යාංශයේ වගේම පෞද්ගලිකාංශයේ සේවකීන් අද උදෑසන සිටම තමන්ගේ රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන ආකාරයක්ද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජනතාව තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කළුතර නගරයට පැමිණෙන ආකාරයක්ද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම කළුතර නගරයට පැමිණෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ආරක්ෂකාංශ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවසුලුව පරීක්ෂා කරන ආකාරයද අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. දින 53කට පමණ පසු තමයි අලුයම පහේ සිට රාත්‍රී 8 දක්වා ඇඳරි නීතිය ඉවත් කිරීමේ ක්‍රමවේදයට පුත්තලම දිස්ත්‍රික්කය අද අනුගත කරනු ලැබුවේ. ඒ අනුව අද උදෑසනම බොහෝ දෙනා තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීම වෙනුවෙන් නගරයට පිවිසෙන ආකාරය අපට දක්නට ලැබුණා. මීට අමතරව ඇඳරි නීතිය ඉවත් කර ඇති දෙවයිනේ සිසු දිස්ත්‍රික්කවලද ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආරම්භ වීම, ප්‍රවාහන සේවා ආරම්භ වීම ඇතුළු ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ එම ප්‍රදේශවලද රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කෙරුණු සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණු බවයි. මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගින් 61 දෙනෙකු ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථයක රියදුරා සහ රිය සහායකවරයා එරාවුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක නියමිත ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනය කරන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි.
බලන්න මේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. දැන් මෙතන කවුරු හරි කොරෝනා කියලා එක්කෙනෙක් හිටියොත් මේ කවුරු ඔක්කොම ඉවරයිනේ. මාධ්‍යවල හැමෝටම කියනවා. අමලයි. බස් එක ආවා ගිහින් මෙතෙන් එන්න ඕන. මේ කට්ටිය අරගෙන. ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කළුතර පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා නැවත දැනුම් දෙනතුරු අලුයම 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැර යාමේ ක්‍රමවේදයට හෙට දිනේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 ලෙස සටහන් වන පුද්ගලයන්ට බැහැරට යාමේ අවස්ථාව හිමි වෙනවා. දවසේ පුවත ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ తాවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මාස 1කමාරකට පසුව අද යලි ආරම්භ කරනද මිනිත්තුවකටත් අඩු කාලයක් තුලදී එම කටයුතු යලි අත්හිටවනු ලැබුවා. ඒ මිල දර්ශකවල ශීඝ්‍ර පහත වැටීම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය මාර්තු මාස 20 වෙනිදා తాවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු සඳහා අද පෙරවරු 11ට ආරම්භ වුණේ මාස 1කමාරකට පමණ පසුවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම S&P හා SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය මීට පෙර අවසන් වරට ගනුදෙනු දිනේ වූ මාර්තු 20 වෙනි දිනට සාපේක්ෂව 10.11ක පහළ යාමක්. ඒ අනුව අදාළ මිල දර්ශක 10% ඉක්මවා පහළ යාම හේතුවෙන් ගනුදෙනු කටයුතු මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් තුලදී අත්හිටුවනු ලැබුවා. ගනුදෙනු පද්ධතිය අවසන් ගනුදෙනුව සිදුව තිබුණේ පෙරවරු 11 තත්පර 38යි. ඒ අනුව අද දෛනික ගනුදෙනු පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 24.89ක් ලෙසින්. මේ අතර කොළඹ රිජ්වේ ආරයාල අමාරෝහල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සේවාවන් අද සිට ආරම්භ කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. සායනවට පැමිණෙන රෝගීන් කලින් දුරකථන ඇමතුමක් ලබා දීලා තමන්ගේ වෙලාවත් දිනයත් වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඉතාමත්ම පහසු වෙනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න සලකරන සඳහා පැමිණෙන රෝගීන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. මේ පැමිණීමේදී අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාගෙන එන්න ඕන. තමන්ගේ දරුවටත් හැකිනම් පලන් දීමට උත්සාහ කරන්න ඕන. රෝහල් පරිසරයට ඇතුළු වීමේදී අපේ නිලධාරීන් ඔබ පරීක්ෂා කිරීම ලක් කරනවා. ඔබ පැමිණි ප්‍රදේශය, ඔබේ ගෙදර අයගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය, ඔබගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය කියන කාරණා පිළිබඳව විස්තර ලබා ගන්නවා. ඒ විස්තර හරියාකාරව ලබා දෙන්න ඕන. මේ අතර අද පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩල්ලා සලහ පෙරමුණ මහතා සඳහන් කළේ අධීර 4ක් යටතේ පාසල් පද්ධතිය විවෘත කිරීමේ තීරණය සෞඛ්‍යාංශ උපදෙස් අනුව ඉදිරි සතියේදී ගන්නා බවයි. රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංකය විදිහට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිදු කරන්නේ. පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත පළමු පියවර විදිහට එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න කියලා. ඊට පස්සේ අපි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ කටයුතු සම්පූර්ණයෙන් පස්සේ කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවෝ ටික පාසලට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පියවර 4 යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමට හෙට සිට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් දක්වා අයදුම් කළ හැකි අතර සියලුම අයදුම්පත් ජූනි 12 වන දිනට පෙර යොමු කළ යුතුයි. COVID-19 වෛරසය ආසාදිත රෝගීන් කිසිවෙකු අද දිනය තුළ මේ දක්වා වාර්තා වී නොමැති අතර සුවය ලැබූ 22 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගියා. සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 863ක්. COVID-19 ආසාදනයේ වී ජාතික බෝවුණු රෝග විද්‍යායතනය වැලිකන්ද ඉරණවිල සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබ සුව වූ 32 දෙනෙකු අද මෙලෙස පිටව ගියා. වෛරසය ආසාදිතව රෝගීන් 511 දෙනෙකු තවදුරටත් රෝහල් 7ක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවයි. සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා වීරෝදා රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට COVID ආසාදනය වුණා. නමුත් නාවික හමුදා
හමුදාව සක්‍රියව තවදුරටත් COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් කරමින් පවතිනවා. මේ අතර කොළඹ පංචකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. ප්‍රජාව තුළ පැතිරෙමින් තියනවද කියලා බලන්න තමයි මේක කරන්නේ. අද RB වත්ත සහ ඒ ආශ්‍රිත තව වතු කීපයක ජනාකීර්ණ පරිසරවල වෙසෙන ප්‍රජාව ආවරණය වන පරිදි තමයි සාම්පල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේම ස්ථානයේ PCR සාම්පල් 60ක් පමණ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසයේ පැතිරෑම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව తీරන ගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී රට විවෘත කිරීමත් සමග සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දෙනු ලැබුවා. අපි දැන් මේ රෝගය පාලනය කරලා තියෙන්නේ. මේ රෝගය බිඳුවට බස්සලා නැහැ. මේ වෛරසය ජනතාව තුළ යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒ රෝගීන් නිදැල්ලේ හැසිරෙන්න ගත්තොත් අනිවාර්යෙන් ඔවුන්ගෙන් ජනතාවට මේක ඇතුළු වෙනවා. කෙනෙක්ගෙන් විස බීජය තවත් කෙනෙකුට බෝවීම අඩු වෙනවා. අනවශ්‍ය සංචරණයක් නැත්තම් අපේ රට ගත්තොත් එහෙම වයස 60ට වැඩි සැලකිය යුතු ජන කණ්ඩායමක් ඉන්න රටක්. මේ වෛරසය වැඩියෙන්ම කැමති මේ ජන කණ්ඩායමට යන්න ලෝකයේ අත්දැකීම ඒකයි. ඉතින් එහෙමනම් අන්න ඒ ජන කණ්ඩායම ආරක්ෂා කර ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙනවා. අපි සම්පූර්ණයෙන් ඇහැ ගහගෙන ඉන්නවා මේ පවතින තත්ත්වයේ පිළිබඳව. යම්කිසි ආකාරයක වෙනසක් තියෙනවා නම් ඉතාක්ෂණිකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ගුවන් හමුදාවට අයත් ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 175 දෙනෙකු අද නිවෙස් වෙත පිටව ගියා. කොළඹ බණ්ඩාරනායක මාවත, කෙසෙල්වත්ත, කොටහේන සහ දෙමරගොඩ ප්‍රදේශවල සිට පසුගිය අප්‍රේල් 22 වෙනිදා අදාළ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණ ඇති අතර කාන්තාවන් 91 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 83 දෙනෙකු ඒ අතර වුණා. උපවාසයට පාන්දර 7ට අපිට කෑම මෙවුම් බයන්නකොට අපි පළතුරු වර්ග ඔක්කොම අපිට දීලා සැලකුවා. මං අනිත් කට්ටියටත් කියන්නේ නිරෝධාරණ මෙහෙම කඳවුරට එන්න බය වෙන්න එපා. කෙනෙක්ට අඩුපාඩු තිබෙන්නේ නැහැ. පංගු පෙර බලන්න නැතුව ජාතිය දිහා බලන්න නැතුව සැලකුවා. ඒක අපිට ඉතිහාසය අමතක කරන්න බැරි දෙයක්. නිරෝධායනය සඳහා යොමු කර සිටි මවක් අදාළ මධ්‍යස්ථානයේදී දරුවෙකු බිහි කර ඇති අතර ඇය සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසින්. මෙතනට එනකොට මම බබා අම්බෝ වෙන්න දිනයක් හරි වෙලා තමයි හිටියේ. බය වෙලා අඬලා ආවේ. මෙතන ඇවිල්ලා ડોක්ටර්ස්ලා එමදාම එනවා. කෝල් එකක් දෙන්න පස්සේ ඉක්මනට ඇවිල්ලා කිලිනොච්චි ස්පිතාලේ අරන් ගියා. 2 hours පස්සේ මට බබා අම්බුණා. ඩිස්චාර්ජ් කරලා මෙතනට ආව පස්සේ මොකුත් අඩුපාඩු නැතුව මට සෙප වගේ තමයි හිටියේ මම. මේ අතර මුලතිව් 59 වෙනි ශ්‍රී ලංකා බලයනි පුහුණු පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21කට ආසන්න කාලයක් නිරෝධායනට ලකුණු 129 දෙනෙකු නිරෝධායන සහතිකපත් ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පිටව ගියා. They are providing a really great service without any sleep. They dedicate their entire time to serve us. So thank you so much for providing this kind of a great service to us. මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට පසුගිය 26 වෙනිදා මෙරටට පැමිණ පුරාණ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ 94 දෙනෙකු අද පෙරවරුවේ පිටව ගියා. ඔවුන් යාපනය, එරාවුර්, කොළඹ සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන්නේ ගොඩක් දෙමළ කට්ටිය නිසා ඒගොල්ලෝ ගොඩක් බයෙන් හිටියා සිටුේෂන්ස් මොනවාද දන්නේ නැහැ එහෙම කියලා. ආවට පස්සේ තමයි තේරෙන්නේ ගොඩක්ම එක්සලන්ට් අර no words to tell about that. It's amazing. සියලු දෙනාම තාම හොඳින් අපි කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසුවා. මගේ ස්තුතිය පුද කරන්න කැමතියි මේ අවස්ථාවේදී අපිට රැකබලාගත් ආකාරය වෙනුවෙන්. මේ අතර කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තමන් යලි මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් සකස් කළ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුණා. අපේ ජීවිත අනුතරේ තියෙන ගොඩක්ම දැන් ගොඩක් කට්ටිය මෙතන ලෙඩ වෙනවා. එක් එක්කෙනා අයින් කරනවා අපි අතරේ. ජනාධිපතිතුමා මේක දැක්ක විගස අපිට සහනයක් ලබා දෙයි කියලා අපි හිතනවා. එම්බසිය කිසිම කෙනෙක් නිකමට ඇවිල්ලා බලන්නේ මේ පොඩි දරුවෝ තියාන අපි ඉන්නේ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් හෙද නිලධාරීන් සහ දරුවන් ගීත ගායනා කරමින් ඊයේ දිනය ගත කළේ මෙලෙසින්. පොලිසිය පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට අධිකරණය අද තීන්දුව කළා. ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය දිනවලදී ඇඳිරි නීතිය කඩ කරමින් විවිධ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් ක්‍රියාත්මක වන ඇඳිරි නීතියේ නීත්‍යානුකූල භාවයක් නොමැති බව විවිධ පාර්ශව අදහස් පළ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවකදී ඖෂධ වෙළඳසැලක් විවෘත කර පවත්වාගෙන යාම පිළිබඳව වන නඩු විභාගයක් ක්‍රියාත්මක වුණා. ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පොලිසිය විසින් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවයි. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මාර්තු 18 වෙනි දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව, එය රටේ නීතියට අනුකූලව සිදු කරන බවට මෙම නඩු තීන්දුවේ සඳහන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි විවිධ පුද්ගලයන් මත පළ කළා මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇඳිරි නීති පැනවීමක් සිදු කළ යුතුයි කියලා. නමුත් මේ නඩු තීන්දුවේ ඊටාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාදිතයින් පිළිබඳව, රෝගයක් පිළිබඳව. ඒ නිසා එවැනි පනතක් මේ සඳහා අදාළ කරගත නොහැකි බව. ජනජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා නොපසුබට ධෛර්යයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වය යලි ආරම්භ ඇති බවත් වසංගතයක් පැමිණියද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු අතපසුවීම් දෙක පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලාගත යුතුයයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණවලට ලක් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම පාසල් ආරම්භීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බව පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජීවදත්ත එක් පද්ධතියකට ගොනු කොට ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. කෘෂි අස්වනු කල් තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රම වේද යලි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නයි ජනාධිපතිවරයා අදාළ කාර්යසාධක බලකායට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දුන් චීනය සහ දකුණු කොරියාවට COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ වන විට ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 41 ඉක්මවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,83,000කට අධිකයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ චීනයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වුණා. ඉන් 5 දෙනෙකුම හමු වූයේ වෛරසයේ තිමිරගය වූ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්. වූහාන් නගරයෙන් මාසයකට පසු මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව චීන මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව චීනයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 82918 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ජන ජීවිතය සාමාන්‍යකරණයට ලක්ව ඇති චීනයේ ෂැන්හයි නුවර ඩිස්නි උද්‍යානය දින 107කට පසු විවෘත කිරීමත් සමග ජනතාවගෙන් පිරී පවතින ආකාරයයි මේ. චීනයට පසු COVID-19 වෛරසය පාලනයට සමත් වූ දකුණු කොරියාවෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දකුණු කොරියාවද COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවධානමක් මතුව තිබෙනවා. අප්‍රේල් මාසයෙන් පසු දකුණු කොරියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 13,67,638 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 20,329ක් වාර්තා වීමත් සමගයි. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වෙනස් ආකාරයකට පැවති උපාධි ප්‍රදානෝත්සවයක් පිළිබඳව ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් වාර්තා වනවා. දුරස්ථ පාලකයකින් හසුරුවන රොබෝ යන්ත්‍රයක් මගින් උපාධිධාරීන් නිවෙස්වල සිට උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම විශේෂත්වයක්. ඇමරිකාවට පසු වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ මරණ 467ක් වාර්තා වීමත් සමග එරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 11,123 දක්වා ඉහළ ගියා.
රාත්‍රී සමාජ ශාලා අවසා දමා ඇති පසුබිමක මෝටර රථවල නැගී පැවැත් වූ අපූරු සාදයක් පිළිබඳව මෙලෙස වාර්තා වූයේ ජර්මනියෙන්. එක් මෝටර රථයක දෙදෙනෙකුට පමණක් සිටීමට අවසර දී ඇති අතර බාහිර සංගීතය සහ ආලෝකයට අනුව විනෝද වීමට ඔවුන්ට අවස්ථාව හිමි කර දී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයෙන් එල්ල වූ බලපෑම ක්‍රමිකව පහව යාමත් සමග රට යලි විවෘත කිරීමට කොන්දේසි සහිත සැලැස්මක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන තිබෙනවා. මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳුදා සිට රැකියාව සඳහා පිටත් වන ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන ලෙසට ඉල්ලා සිටියා. So you should avoid public transport, and when you do go to work, if possible, do so by car or even better by walking or bicycle. කෙසේ වෙතත් රට විවෘත කිරීමේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ සැලසුම් ප්‍රශ්නකාරී බවට පෙන්වා දෙන එරට ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර් පවසන්නේ මිලියන ගණනක් ජනතාවට රැකියාව සඳහා යාමේදී පුද්ගලික වාහන හා පාපැදි භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන බවයි. අප්‍රිකානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දසදහස් 15ක්. ඉන්දුනීසියාවේ එළවලු වෙළඳ පොලක් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යන ආකාරයයි මේ. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 4213 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 67259 දක්වා ඉහළ ගියා. මහමැතිවරණයේ ජුනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ අදාළ පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ප්‍රකාශ කරමින් මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. අදාළ පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. නඩුව ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන හූල් මහතා වෙනුවෙන් අද දිනේ නීතිඥවරයෙකු පෙනී සිටීම විශේෂත්වයක්. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ මහමැතිවරණට අදාළ මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට සිදුවීමට නියමිත බැවින් අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඉදිරියේදී ආරම්භ වීමත් සමග එය හරහා දැඩි සෞඛ්‍ය ගැටලු හා තර්ජන මතුවීමට ඉඩ ඇති බවයි. එම නිසා මහමැතිවරණට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එහිදී ඉල්ලීමක්ද සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ වග උත්තරකරුවන් වන මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගෙන් කරුණු නොවිමසා එවැනි නියෝගයක් සිදු කිරීම අසීරු බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළා. එසේනම් පෙත්සම් සියල්ල හදිසි නඩු කටයුතුසේ සලකා බලා කරුණු ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් ලබා දෙන්නයි පෙත්සම්කාර පාර්ශවය මෙහිදී යලි ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව පෙත්සම් සියල්ල ලබන 18 සහ 19 යන දෙදින තුල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. අද කැඳ වූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අමතරව පාටලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින්ද මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් හා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ COVID-19 පැතිරීමේ අවධානම මත රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබූ පසුගිය මාර්තු 17, 18 සහ 19 යන දිනවලදී නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීත්‍යානුකූලදයි නීතිපතිවරයාගෙන් කළ විමසීමට ලද ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. 2020 මහමැතිවරණය පැවැත්වීමේදී නීතිය සඳහන් ක්‍රියාපටිපාටිය අනුව ක්‍රියා කරන්නයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට පසුගිය 4 වෙනිදා දැනුම් දුන්නා. හෙට පෙරවරුවේ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව සියලු සන්ධානගත දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ද පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවීමට නියමිතයි. ප්‍රකෝටි ගණනින් ජාතික සම්පත් කොල්ල කෑ දේශපාලඥයන්ට එරෙහි නඩු වහාම විභාගයට ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ ටොප් 10 පැමිණිලිවල වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කළා.
යාපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේ අද පෙරවරුවේ. කොමිසමෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් සඳහන් කළේ මෙවන විට වසර 4කට ආසන්න කාලයක් ගත වෙතත් අදාළ පැමිණිලිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කොමිසම අද ලබා දුන් වාර්තාව ගැනද සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ වාර්තාවේ තියෙන්නේ රවි කරුණානායක මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. රාජිත මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. තලතාතු කෝරළ මහත්මියගේක නීතිපතිට යවුවා. මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා. කිසිසේත් මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කිසි ඇමතිවරයෙක් ගෙනෙලා නැහැ. කෝප් කමිටුවේ සමාජිකයෝ ගෙනෙලා නැහැ. පරීක්ෂණ සියල්ල අවසන් කරලා දේශපාලනඥයන් ගෙන්න එක නවත්තලා තියෙනවා. මේ වෙනකොට රාජිත සේනාරත්න මහත්තයාගේ රිෂාඩ් බදුද්දීන් මහත්මයාගේ සියලු නඩු පරීක්ෂණ අවසන්. නඩු දාන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපි වහාම කිව්වේ මේ පිළිබඳ කඩිනමින් මේ කටේට නඩු දාන්න නැත්නම් මේකට විරුද්ධව අපට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා. අපි මහා පොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන වංචාවේදී ඍජුවම චෝදිතයන් බවට පත් කරේ මලික් සමරවික්‍රම හිටපු ඇමතිවරයා සහ තවත් කණ්ඩායමක්. හැබැයි එහි එක පාර්ශවකරුවෙක් මිය ගියා කියලා සම්පූර්ණ පරීක්ෂණය අවසන් කරලා තියෙනවා ලිපිගොනුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදිතයන් බවට පත්වෙච්ච අයයි මේ මහා පරිමාණ බරපතල චෝදනා එල්ල වෙච්ච අයයි මහ ජනතාව ඉදිරියට යන්නේ නැතුව වෙනත් උපක්‍රම භාවිතා කරනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඕගොල්ලෝ හොරු ඇල්ලුවාද? මහා බැංකු හොරුන්ට මොකද කළේ? টොප් 10 හොරුන්ට මොකද කළේ? ඒ අය සමග අපි දැන් ඩීල් දාලාද කියලා තමයි ජනතාව අපෙන් ප්‍රශ්න කරන්නේ. ජනාධිපතිතුමාටවත් අපිටවත් නඩු පවරන්න බලය නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන නීතිපතිතුමාටත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් තමයි නඩු පැවරීමේ බලය තියෙන්නේ. අනිත් නඩු පසෙක දාලා ප්‍රකෝටි ගණනෙන් මේ ජාතික සම්පත් කොල්ල කාපු මේ දේශපාලකයට එරෙහිව නඩු වහාම කළ යුතුයි කියන එක අපි අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සිහිපත් කරා. එතුමත් ඒ අවශ්‍ය පියවර ගන්න අද අපට වචනයක් දුන්නා. තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේදී තීනු ආයුධ රැගෙන පැමිණි පිරිසක් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් මෙම පහරදීම සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවේ. එකම පවුලේ සිව් දෙනෙකු මෙලෙස තුවාල ලැබූ පිරිස අතර වෙනවා. දවාලි මොකක් හරි හඬුවක් වෙලා තියෙනවා. බයිසිකලේ ඇඟේ හප්පන් ගිහිලා මොකක් හරි. ඒකට මේ දෙපැත්තම පොලිසියට ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කුඹුරේ ගිහිල්ලා එන වෙලාවේ ඒ කට්ටිය ගංජා බොනවායි කියලා අල්ලන් යන්නේ කියලා මැරිච්ච කට්ටිය පොලිසියට වන් ගැහුවයි කියලා තමයි කට්ටිය බීලා අතරින් ඉඳන් මේ ගහලා කිව්වේ. පාරකැමෙන් බරපතල කැපුම් තුවාල ලැබූ පියා මව අවුරුදු 12ක් වයසති දුව ලේලිය මෙන්ම පුතාගේ යහළුවෙකුද දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට මාරු කර යවුණා. 46 හැවිරිදි සිව්දරු පියා පසුව ජීවිතක්ෂයට පත් වුණා. ඇල්ලගදී මම දැක්ක කපිල මාමා විසිල්ලයක් ගහන තාත්තට. තාත්තා ස්ලෝ කරලා බයික් එක නවත්තන හදනකොටම එක්කෙනෙක් පැල්ල ගැහුවා යකඩ පුරු පාරක්. එහෙම තාත්තා වැටුණා. අම්මා නංගි මේ පැත්තට දිව්වා. මට මෙතනදි කිව්වා බුදු පුතේ ඔබ බේරියන් කියලා විතරයි. ඔබ බේරියක් කිව්වා. මගේ ඉස්සරහා කප්පටගේ පාර ගියේ. මියගිය පුද්ගලයාගේ බිරිඳ දුව සහ ලෙලිය මෙවන විට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කපිල මාමයි අසුනුයි පියන්තනන්දයි පොඩි මිලොකුයි මට ගැහුවේ ප්‍රතිකාරවා. අයියාගේ කකුල කපලා අත මෙතනින් කැපිලා මේ අත ඔක්කොම කුඩු කරලා මේ මෙතන උරේ මන්න පාරවල් දෙකක් තියෙනවා පපුවේ මන්න පාරවල් තුනක් තියෙනවා. අනිත් කැපිච්ච කට්ටිය එක්කෙනෙකුගේ බෙල්ල සුසුනාමත් එක්ක මේ පළාතු ලේලි ගියා. අත් දෙකම කැපිලා. අම්මගේ මේ කට කපලා අත් දෙකම කපලා. අත් දෙකෙන් කෑල්ලක් නැහැ අනිත් අතත් කපලා. පහරදීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක කෙරුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ ක්‍රියාත්මක වුණේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් නාරාහෙන් පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචන අධිකරණය සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය කරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක් මෙලෙස විෂ බීජහරණය කෙරුණා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කියන්නේ රටේ වෘත්තීය පුහුණුවේ දැවැන්තම ආයතනය. මේ වගේ විෂ බීජහරණයකට විශාල වියදමක් දරන්නට රාජ්‍ය ආයතනයකට වෙන ඒ මහඟු සේවාව ඔබ තුලින් සිදුවීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලය ඇතුළු ශ්‍රී ලංකා රතුකුරු සමාජයට. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව රාගම ශික්ෂණ රෝහලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග කෙරුණා. දැනට රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන යන මේ වෙලාවේ අපේ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ආරක්ෂාව අපිට හිතන්න වෙලා තියෙනවා ඉතාමත්ම ප්‍රමුඛ ස්ථානෙලා. ඉතින් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා රතුකුරු සංගමයට සහ හිරු මාධ්‍ය ජාලයට මේ කරන පරිත්‍යාගය වෙනුවෙන්. දේශපාලන කීපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිලවසේදී පැවැත්වුණා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගී වූ අතර පාර්ලිමේන්තු මාධ්‍ය එකකේ සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය පළ වූ බවයි. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. බහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිය ඔහු මේ යන විට 71 වන වියේ පසු වුණා. වැලිකන්ද අලිංචි ප්‍රධාන ප්‍රදේශයේ පාරම්පරිකව වගා කරමින් සිටි කුඹුරු ඉඩම් කිහිපයක මෙවර වගා කිරීමට වනජීවි නිලධාරීන් අවසර නොදෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. රටවටා හිරු. එසමගින් අප සූදානම් සමගන යන්නට. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු 6:55 යලිමුණට ඇසමු. සුබ රාත්‍රියක්.